මේ සිද්ධිය වෙලාවේ පහර දීම සම්බන්ධයෙන් ගත්තොත් ඒ පහර දුන්නු අමුදා නිලධාරීන් ගහලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම අර වෛරීව ගහලා තියෙන්නේ. සමහර අය තාම වෛරීව. ගාලා කුණු හර්පෙන් බැනගෙන වෛරීව ගහලා තියෙන්නේ. එතකොට දැන් තියෙන සැකයක් තියෙනවා අපිට මේ අවන්ගාඩ් එකේ පිරිස් කෙල්ල ගැව්වද කියන සැකයක් තියෙනවා මෙතන. දැන් මේක එලිදරව් කරගන්නත් ඕනේ අතන. මේම වුණාද කියන එක. දැන් අමුදාවක් එක්ක ඇවිල්ලා නිකන් මේ අමුදාව ගහන මහජනතාවට මේ ගහන්නේ. අමුදා බලයක් කියලා. ඒ ගහන විදි ඇසුරුණු ආකාරය විශේෂයෙන් රෑ. ඒ ගැන විශේෂ මම හිතන ඔබතුමාට වගකීමක් තියෙනවා මම හිතන්නේ මේක හොයන්න කවුද ආවේ. කී දෙනෙක් ආවද අමුදා බඩේ. දැනගන්න ඕනේ මේ ආරක්ෂක මේක මේ ත්‍ස්වාදයක් නෙවෙයි. කී දෙනෙක් ආවද කොහමද ආවේ. එතකොට මේ ඒකාබද්ධ වීමක් නම් කොහමද උනේ ඇයි උනේ දැන් එතකොට දැන් මේක අපි දාගෙන මෙතන ගෝල් ෆේස් එක ගාම නේ මේක ඉස්සරහට යනවා. දැන් මේක සම්පූර්ණ පුද්ගල ඝාතන දක්වා ගමන් කරන එකක් නෑ මේ යන්නේ. ඒතර බරපතලම දේ මෙතනින් ගෝල් බේස් එකෙන් එළියට ආවේ ඒක. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ භූමිකාව හැමදාම අපි දැකලා තියෙනවා. ඉනිමගින් නැකලා ප්‍රජාතන්ත්‍රවාදී ඉනිමගේ නැකලා පයින් ගහන එක කරා. කවුරුත් දැක්කේ නෑ ජනාධිපති ධූරිය මොකද කරන්නේ. හැබැයි ඌ පැවිදි අතරින් ඒක පෙන්නන. අදත් ඔහු නිහඬයි කියන්නේ මමයි මේක කෙරුවේ පුළුවන් නම් තීරණ ගනින් කියලා. එහෙනම් අපි තීරණ ගත යුතු නෑ. මොකද මේක මේ මර්ධනය කරන්න ඉදිරියේදී ඡන්දයක් කරන්නත් බැරි යනවා. ඊ පෙන්වන්නේ නායකවරුන්ට සම්පූර්ණාවේ ප්‍රහාරයට. හැබැයි අපි කරේ අපිට උද්ඝෝෂණ අයිතියක් තියෙනවා. එතන මර බලය පාවිච්චි උන්නේ නැහැ. හොඳම අපි දැක්කා ජනාධිපති කාර්යාලයට කිසි කෙනෙක් කියන්නේ 20 ගාණක් මර්ධනය කරන්න අපි මර්ධනය කරන්න එන්නේ කීයද? 10 ගාණක්. ඒ කියන්නේ ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා මේ ආපු හමුදා සංඝ කාණ්ඩ කුමක්ද? ඒ කාණ්ඩවල කී දෙනෙක් අනුගත වෙලා හිටියද? ඒ ප්‍රධානත්වයේ දරු කාගේ උපදේශන? මොකද මෙන්න මේ තුලින් අපිට සංඛ්‍යාලය කියන්නේ. මොකද ජාත්‍යන්තරම නායකත්වය පැහැදිලිය ජාත්‍යන්තර බරපතල විදිහට මේ මූණ ආවරණය පෙන්නුවා. එක්කෙනෙක් හැරිලා අර විදේශ මාධ්‍යයට ගහන්නේ ඒක එමින් අන්තර අහන මොකද කියලා. ඇනලා ගහලා රබර් මේකකින් ගහන්නේ මුර්ගියෙක් වගේ. සම්පූර්ණයේ ඉස්සරහා පේලියම විදේශ මාධ්‍යයේ ලස්සනට පෙන්නනවා මේක ප්‍රහාරයක්. මේක මිලෙච්ච ප්‍රහාරයක් ප්‍රහාරයක් නෙමෙයි. මොකද බැටම් පොල්ලා නම් සාමාන්‍ය ප්‍රහාරය. ආරක්ෂිත බැටන් නෙමෙයි. නොයෙකුත් ආයු තිබුණා. එනවා රබර් වගේ අර අපි තියෙන හමුදාවේ අර ඩබල් කැප් කියන ක්‍රමයේ ගහපුවම අතට එන ඒව ඔක්කොම පාවිච්චි කරනවා. එහෙනම් මේ මුර්ග මර්ධනය. මේ කියන්නේ ඊළඟට දේශපාලන මර්ධනය. ඒතකොට අද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ඔබතුමන්ලා කිව්වා වගේම මේ පාර්ලිමේන්තුවෙන් පිටත ඉන්න ජනතාවගේ මතය නෙමෙයි. ඊට ආත්පසින්ම වෙනස් වූ මතයක් තමයි පාර්ලිමේන්තුවේ තිබෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේක දාලා ගියයි කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ජනතාව පොදු ජන පෙරමුණ ආණ්ඩුව ප්‍රතික්ෂේප කළා තියෙන්නේ. ඒතකොට ආයි මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ අටුවගෙන තියෙන්නේ පොදු ජන පෙරමුණේ ආණ්ඩුවක් මේ අටුවගෙන තියෙන. ඉතින් ඒ ආණ්ඩුව අද ජනතාව ප්‍රතික්ෂේප කරලා ඉවරයි. මම දකිනවා කාරණා දෙක තුනක්. එකක් තමයි අපි එකඟත්වයකටපත් වුණා මහා ජනතාව දරන මතයට අනුව මේ පාර්ලිමේන්තුව අවුරුද්දක් ඇතුළත විසිරුවා හරිනවායි කියලා. ඒක අරගලේ ඉදිච්ච කණ්ඩායම් වල ඉල්ලීම, රටේ ජනතාවගේ ඉල්ලීම අලුත් ජනවරමක් ලබා ගත යුතුයි කියලා. අපි ඒකට ප්‍රතිඥාවක් දුන්නා අවුරුද්දක් ඇතුළත මැතිවරණයකට යනවා කියලා. දැන් ආණ්ඩුව ඇතුලේ ඉන්න කවුරුවත් මැතිවරණයකට යන්න කැමති නැහැ. විශේෂයෙන්ම කියන්න ඕන ආණ්ඩුවේ අයට රනිල් වික්‍රමසිංහ මහත්තයා දුන්න එක සහතිකයක් තමයි කිසිම හේතුවක් නිසා වෙලාවට කලින් මැතිවරණයකට යන්නේ නැහැ කියලා. ඒක උන්ට ලොකු උත්තේජනයක් වුණා. ඇත්ත කිව්වොත් අපි කියනවා අවුරුද්දකින් යනවයි කියලා. ඒගොල්ලෝ කියන රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා මම යන්නේ නැහැ නියමිත කාලය සම්පූර්ණ කරලා. ඒ සහතිකය මම දෙනවා. ඒක තමයි පොහොට්ටුවේ අයට වඩාත් වැදගත්කමක් තිබුණේ. දෙක තමයි මම දැක්කේ පොහොට්ටුවේට දුන්නු ඊළඟ ප්‍රතිඥාව තමයි අරගලේ නිසා ඔවුන්ගේ മന്ത്രിවරු 70 ගණනක්ගේ ගෙවල් ගිනි තියලා තිබුණානේ. ගෙවල් කැඩලා තිබුණා. ඒ හැමෝටම වන්දි ගෙවන්න. ඒ හැමෝටම ආරක්ෂාව දෙන්න. ඒවා රනිල් වික්‍රමසිංහ මහත්තයා කිසිම ලෝභකමක් නැතුව සහතික වෙලා විතරක් නෙවෙයි සමහර අයට මුදල් ගනුදෙනුත් උනා කියලා කියනවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ආරක්ෂා කිරීම අපි සියලුම දෙනාගේ වගකීම. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ක්‍රියාත්මක කිරීම තුළ
මේ රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් බලගැන්වීම තුළ කතා කිරීමේ නිදහස, ഘോഷණය කිරීමේ නිදහස, රැස්වීමේ නිදහස, මේ සියලු නිදහස් අපි ජනතාව වෙනුවෙන් ජයග්‍රහණය කරවන්නට ඕන. ඒ කාරණාව පිළිබඳව කිසිම විවාදයක් නැහැ. කොන්දේසි විරහිතව අපි ඒ දේ කරන්නට ඕන. ඒ නිදහස ක්‍රියාත්මක කිරීමේදී අපි වග බලා ගන්නට ඕන. අන් පුද්ගලයන්ට හිරිහැරයක් නොවි රාජ්‍ය සහ පෞද්ගලික දේපලවලට සම්පත්වලට හානියක් නොවන ආකාරයට රටත් රැකගෙන මහජන නිදහස ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය ඉතාමත්ම ප්‍රශස්තව ක්‍රියාත්මක කිරීම. අද වන විට වර්තමාන ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් බිහි වී තිබෙන මේ රජය ජන පීඩක ජන හිංසන රජයක් බවට පරිවර්තන වෙලා හමාරයි. ඒ කාරණාව පළවෙනි පැය 24ෙම ඔප්පු කරලා දැන්. අපි හැමෝම දන්නවා මේ රටේ ඓතිහාසික සිදුවීම් රැසක් පහුගිය සති කිහිපය තුළ සිදු. ජනතාව පොදු ජන අර්ගලයක් ක්‍රියාත්මක කරලා හිටපු අගමැතිවරයාවත් අයින් කරා, හිටපු ජනාධිපතිවරයාවත් අයින් කරා. වර්තමාන ජනාධිපතිවරයා පත් වුණු අවස්ථාවේ පක්ෂ නායක රැස්වීමේ අපි බොහොම පැහැදිලිවම ප්‍රකාශ කරා විපක්ෂයේ ඉඳගෙන විපක්ෂයේ සාධනීය කාර්යභාරය ඉටු කරමින් රට ගොඩ ගැනීමේ වැඩසටහනට පාර්ලිමේන්තු කමිටු ක්‍රමය හරහා අපි ආධාර උපකාර කරනවා. ඒක තමයි සර්ව පාක්ෂික රට ගොඩ ගැනීමේ ප්‍රයත්නය. මේ සර්ව පාක්ෂික ආණ්ඩු කියන්නේ ඔය එක්කෙනාට ඇමති යන්තට්ටු ටිකක් බෙදාගෙන යාන වාහන වරදාන වරප්‍රසාද ලබාගෙන ඒ කෑදරකම මත ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් නම් රටට යහපතක් සිදු වෙනවද නැද්ද කියන එක ගැන බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. වර්තමාන ජනාධිපතිවරයා අවස්ථා රාශියකදී ප්‍රකාශ කළ තිබෙනවා පාර්ලිමේන්තු ක්‍රමයේ ශක්තිමත් කරලා ඒ හරහා ඒ වැඩසටහන අපි ක්‍රියාත්මක කරමු කියන කාරණා. ඔහු පාර්ලිමේන්තුව තුළ දියුරුම් දෙන්නට ඒ සංකේතය තමයි පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ කියන එක ඔහු අපට ප්‍රකාශ කරනවා. එතකොට පාර්ලිමේන්තු ක්‍රමවේදය තුළ අලුත් කමිටු ක්‍රමවේදයක් තුළ අපිට පුළුවන් මේ ඉන්න තැන ඉඳගෙන අපේ සක්‍රීය දායකත්වය ලබා දෙන්න. ඒක වගමැතිවරයා හැටියට ඉල්ලීමක් කරා හුස්ම වැඩසටහනින් උදව් කරන්නයි කියලා. මාස එකමාරකට ප්‍රමාණවත් රටටම අවශ්‍යයි බෙහෙත විපරිත්‍යාග කරා. ඒ පාර්ලිමේන්තු ක්‍රමවේදය තුළ පෞද්ගලික ධනපතියන්ගෙන් ආධාර උපකාර ලබා ගන්න. ඒ නිසා ඒ ප්‍රශ්නය මත කරපු පුද්ගලින්ට මම කියන්න කැමතියි මොනම ලෙසකින්වත් සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය, ඒ වගේම සර්වපාක්ෂික එකමුතුව තනතුරු වරදාන වරප්‍රසාද උදෙසා අර රට ගොඩ නගන්න ඕනේ කියන ඒ ස්ලෝගන් එක යටතේ මහජන මතය, මහජන අයිතිය මොනම ලෙසකින්වත් තනතුරු වලට පාවා දෙන්නේ නැtei කියන එක මම මේ අවස්ථාවේ බොහොම වගකීමෙන් ප්‍රකාශ කරනවා. දැන් ඇත්ත වශයෙන්ම ඊයේ සිදුවුණු සිදුවීම් වල කිසිම පුද්ගලයෙකුට සදාචාරාත්මක අයිතියක් තියනවද මේ ආණ්ඩුවත් එක්ක අඩු ගානේ ඇමතිකම් ලබලා එක මණ්ඩලයේ වාඩි වෙන්න? අන්න එහෙම කටයුතු කරන්නට අය ඉන්නවනම් අපිට හොඳට හිතා ගන්න පුළුවන් ඒ අයගේ ඡන්දේ පාවිච්චි වූ ආකාරය පිළිබඳවත් අපිට ඉතාමත්ම
හොඳින් අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. දැන් මං හිතන්නේ බොහොම පැහැදිලිව ඔප්පු වෙලා තිබෙනවා 225ම එකයි කියන එක එදා බොරුවක් වුණා. 225ම එකයි නෙවෙයි. 134ම එකයි. දැන් අපි අවබෝධ කරගන්නට ඕන මහජන අයිතීන් වෙනුවෙන් අරගල කරනකොට අපේ සුජාත භාවය අපේ පවිත්‍රතාවය අපි වඩාත් රැකගන්නට ඕන ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් වෙන්න ඕන. මර්ධනකාරී කණ්ඩායම් වලට ඉතාමත්ම ලෙහෙසියෙන් අරගලය විනාශ කරන්නට අරගලයට මඩ ගහන්නට අරගලයට විවේචනය කරන්නට ඉඩ ප්‍රස්තාව ලැබෙනවා. දේපල හානි සිදුවීම ශාරීරික හානි සිදුවීම ඒක අරගලයට සිදුවුණු ධනාත්මක දෙයක් නෙවෙයි. මම කියන්නේ අරගලය ඒක ක්‍රියාත්මක කරයි කියලා. කිසිසේත්ම නැහැ. මේ අරගලය තුල හිටපු සුජාත භාවයෙන් යුත් සියලුම දෙනා කිසිම දවසක අනුන්ට හානි කරන්නට නෙවෙයි තමන්ගේ ජීවිතේ පරදුවට තබලා සත්‍ය යථාර්ථය වෙනුවෙන් ඉදිරිපත් වුණ එක තමයි ඒ උදාරතර කර්තව්‍ය තමයි එයා ඉෂ්ට කරන්නේ. දැන් අපි එකඟයි මේ ආණ්ඩුව වෙනස් වෙන්නට ඕන. මේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වෙනස් වෙන්නට ඕන. නමුත් අපි ප්‍රශ්න කරන්නට ඕන අර හිටපු ජනාධිපතිවරයා එළවනකොට වගේ හිටපු අගමැතිවරයා එළවනකොට වගේ අපි විකල්පයක් නැතුව වැඩ කරන එක හරිද? ඒ නිසා මගේ යෝජනාවක් තිබෙනවා. අනිවාර්යෙන්ම මේ රජයේ ජන බලයෙන් ඉවත් වෙනවා ඒක නිසකයි. ඒකේ කතා දෙකක් නැහැ. නමුත් අපි යෝජනා කරනවා ඒ ඉවත් වීමත් සමග අපි අපේ අලුත් සම්මුතිය හදා ගන්නට ඕන. බහුජන සංවිධාන, වෘත්තීය සමිති සංවිධාන, සිවිල් සංවිධාන ඔබ සියලු දෙනා මේ ආණ්ඩුව ඉවත් කරලා ඒ අඩුව පුරවන විකල්පයෙන් මොකක්ද අපේ වැඩපිළිවෙල? මොකක්ද විකල්ප වැඩසටහන? කළ හැකි දේ තියෙනවා. මේ මොහොතේ කරන්න බැරි දේ තියෙනවා. හොඳට මතක තබා ගන්න. කනගාටුවෙන් කියන්නේ අද අපි මේ ජීවත් වෙන්නේ බංකොලොත් රටක. මුදල් නැති රටක. හරි ආර්ථික සමාජීය පරිපාලනයක් නැති රටක. ඉබාගාතේ යන රටක. එතකොට බලවේග බලමුළු ගන්නලා අපි වර්තමාන පාලනයේ ප්‍රජාතන්ත්‍රවාදීව පළවා හරින. ඒක හරි. එතනින් ඇති වෙන හිදස වැකියුම් එක පුරවනකොට මොකක්ද අපේ සම්මුතිය? අපි සූදානම් නැහැ, මම සූදානම් නැහැ. එවන් සම්මුතියක් නැතුව අපි විකල්පයේ බවට පත් වෙලා ඔබලාගේ දෝෂ දර්ශනයට ලක් වෙනවා. ඒ නිසා ඒ විකල්ප සම්මුතිය අපි සදාගත යුතුමයි. විකල්ප වැඩපිළිවෙල අත්‍යවශ්‍යමයි. අඩු වැඩි වශයෙන් අපි මෙන්න මේ පොදු ගමන් මාර්ගයේ යනවයි කියන එක අපි තීන්දුව කරන්නට ඕන. එහෙම ගමන් මාර්ගයක් නොමැති තත්ත්වයක් තුළ මතක තබා ගන්න ඔබ සියලු දෙනාට සිද්ධ වෙනවා අරගල රැල්ලක් ක්‍රියාත්මක කරන්න. අද දින මම කැමති වැදගත් යෝජනාවක් කරන්න. ඒ යෝජනාව තමයි වර්තමාන රජයට අපි පරමාදර්ශී ක්‍රියාවලියන් වලින් අපේ වැඩපිළිවෙල ඔප්පු කරමු. අපි සූදානම් ජනතා සභාව දැන් හදන්න. මසකට පළවෙනි සතියේ තුන්වෙනි සතියේ දෙවතාවක් එක් පතාවකට එක වාරයකට දින 4 බැගින් පාර්ලිමේන්තුව රැස් වෙනවා. පාර්ලිමේන්තුව තුල අපිට තියෙන්නේ මොකක්ද? මහජන නියෝජනත්වය. අපි පෙන්නමු මේ ආණ්ඩුවට අඩුම ගානේ අපි මේ කතා කරන ජාතික සභාව ජනතා සභාව මේ විපක්ෂයේ ඉඳන් අපි ක්‍රියාවට රංගවලා ඔප්පු කරමු. අපි ජාතික සභාව පවත්වන්න සතියකට එක දිනයක් මේ විපක්ෂ නායක කාර්යාලය.
මේ ජාතික සභාවට එන යෝජනා ප්‍රශස්ත යෝජනා ප්‍රගතිශීලී යෝජනා පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන්න. එතකොට ඉදිරිපත් කරන විතරක් නෙවෙයි එය ක්‍රියාවට නැංවීම උදෙසා අවශ්‍ය බලපෑමක් කරන්න. එතකොට විපක්ෂ නායක කාර්යාලයේ විපක්ෂයේ ඉඳගෙන අපි ජාතික සභාව නිර්මාණය කරලා මහජන සභාව බිහි කරලා ඒ ක්‍රියාත්මක වෙනකොට අන්න අපිට පුළුවන් ආණ්ඩුවටත් කියන්න මෙන්න මේකයි අපි අදහස් කරන්නේ. එතකොට ඒ ජාතික සභාව තුළ ඒ මහජන සභාව තුළ අපිට එක් එක් ක්‍රියාදාමයන් පිළිබඳව සම්මුතින් වලට එන්නට පුළුවන්. ඒ සභාවල අපිට පුළුවන් රටේ උද්ගත වී තිබෙන අර්බුදය පිළිබඳව සංඛ්‍යාත්මක විශ්ලේෂණයකට යන්න. අපි සූදානම් ඒ ජාතික සභාව ලබන සතියේ ඉඳලම අපි පටන් ගමු. ඔබතුමා අධ්‍යාපනය පිළිබඳව ලොකු කැක්කුමක් තියෙන නායකයෙක්. අධ්‍යාපනයේ තිබෙන ප්‍රශ්න පිළිබඳව ඔබතුමා ඉදිරිපත් කරා. එතනින්ම පටන් ගමු. අපි සූදානම් වෙමු අධ්‍යාපන ශාස්ත්‍රයේ ගැටලු ටික මේ මහජන සභාව මං හිතනවා මේක අපි තව දුරටත් පුළුල් කරමු. මේ ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙල මං හිතනවා බොහොම වැදගත්. අපේ මුජිබුර් රහ්මාන් මැතිතුමන් ජාතික සංවිධායකතුමත් මෙතන සිටින නිසා අපි මේ දෙපළට මේක බාර දෙමු. මේක ක්‍රියාවට නැංවීම අපි පටන් ගමු අධ්‍යාපනය. අපි පටන් ගමු ජනාධිපතිවරයා හැටියට දිවුරුම් දීලා පළවෙනි පැය 24 කරපු මර්ධනය ගැන අපි ප්‍රශ්න කරමු. අපි ওই දෙකෙන් පටන් ගමු. පටන් අරගෙන ජාතික සභාව මෙතන ගොඩනගමු. කිසිම බෙහෙදයකින් තොරව. අපි සූදානම් ඒ වැඩ පිළිවෙල එලෙස ක්‍රියාත්මක කරන්න. මෑත කාලේ කිසිම අවස්ථාවක අපි නොදුටු ආකාරයට යුරෝපා හවුල බොහෝම බරපතල නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. මේ රටේ මේ වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම, ප්‍රචණ්ඩත්වයේ දියත් කිරීම, රාජ්‍ය ම්ලේච්ඡත්වයේ රාජ්‍ය ත්‍රස්තවාදයේ ක්‍රියාත්මක කිරීම පිළිබඳව යුරෝපා හවුල වෙන කිසිම දවසකට වැඩිය බොහොම තදබල නිවේදනයක් නිකුත් කරලා එහි බරපතල කාරණාව හැටියට මම දකින්නේ GSP ප්ලස් එක ගැන දැන් කතා කරලා තියෙනවා මේ නිවේදනය තුල. එතකොට GSP ප්ලස් කියන්නේ මොකක්ද? අපේ රටේ අපනයන වලට යුරෝපා හවුලේ වෙළඳපොළට ප්‍රවේශ වීමේදී ලබා දෙන බදු සහනය. මට පේන විදියට ඒ අය කියනවා හරියට තමන්ගේ ගෙදර හදාගන්න මානව අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරගන්න. ඒ එසේ නොකළහොත් ඔබලට ඒවයි පළ විපාක විඳින්න සිද්ධ වෙනවා. දැන් GSP ප්ලස් නැති වෙනකොට ජනාධිපතිතුමාටද අගමැතිතුමාටද ඔක බලපාන්නේ. ආණ්ඩුවේ මැතිවරුන්ටද ඔක බලපාන්නේ. මේ ආණ්ඩුව නඩත්තු කරන මන්ත්‍රී මණ්ඩලයටද බලපාන්නේ නෑ. ඒක බලපාන්නේ මුළු රටටම. ලක්ෂ 220ට වැඩියෙන් බලපෑම තියෙන්නේ මහ පොළොවට පය ගහලා ජීවත් වෙන පොදු ජනතාවට. ඒ නිසා රජයට වග කියන්නට ඕන මේ GSP ප්ලස් එක අපි රැක ගන්නට ඕන. ඔව් අපි GSP ප්ලස් එක එදා අහිමි වුණු වෙලාවේ අපි ඒක දිනාගත්තා. යහපාලන රජය තුල. ඒ හොඳ දේ කියන්නත් ඕන. නමුත් දෛවයේ සරදම වෙලා තියෙන දිනාගත්තු දේ අද අහිමි වෙන තත්ත්වයක් නිර්මාණය වී මේ ප්‍රචණ්ඩත්වය තුල මේ ම්ලේච්ඡත්වය තුල මේ ක්‍රූරත්වය තුල මේ මුර්ග ප්‍රහාරය තුල එහෙම පුළුවන්ද? පාලකයෝ සුරසැප විඳිනකොට ලක්ෂ 220කට මේ වගේ හානියක් සිදු වෙනකොට අපිට බලන් ඉන්න පුළුවන්ද? අපිට නම් කිසිසේත්ම බලන් ඉන්නට බෑ. ඒ නිසා අපි එකඟයි
අපි බලමුළු ටික ශක්තිමත් කරගමු. අපි හැමෝම මේ රටේ සිවිල් පුරවැසියන් හැටියට. අපේ මතිමතාන්තර කුමක් වුවත් අපි මේ සර්ව ජාතික, සර්ව ආගමික, සර්ව පාර්ශවීය, සර්ව පාක්ෂික, සර්ව සංවිධානක, සර්ව සංගම් එකමුතු ඇති කරගමු. මේ එකමුතුව හරහා අපි ආණ්ඩුවට පෙන්නමු ඉදිරියට යන ආකාරය. මම යෝජනා කරනවා ඔබතුමන්ලාට යෝජනාවක් හැටියට. ඔබතුමන්ලාගේ යෝජනා ස්ථිරත්වයෙන් අපිට මේක ඉදිරියට යන්න පුළුවන්. අපි ජනතා සභාව, ජාතික සභාව මෙතන ගොඩනගමු. මෙතනේ ජනතා සභාව, ජාතික සභාව ගොඩනගන මෙහි සිදුවෙන ක්‍රියාකාරකම් මුළු රටටම කියමු. හැම වීදියකම, හැම මාවතකම, හැම ගෘහයකම ජීවත් වන හැම පුද්ගලයෙකුටම අපි පෙන්වලා දෙමු සම්මුතිවාදය හරහා අවබෝධයෙන් කටයුතු කිරීම. අපි ජනාධිපති තේරීමේ අවස්ථාවට, මම ඒකට ජනාධිපතිවරණයක් කියන්නේ. ඒක මේ රටේ ජනතාවට කරන නින්දාවක්, අපහාසයක්. ජනාධිපතිවරණයක් නිර්මාණය වෙන්නේ සර්වජන ඡන්ද බලයෙන්. ඉතිරි කාලයට හිදස පෙරවීම උදෙසා ක්‍රියාත්මක වුණු ජනාධිපති තේරීමේ පාර්ලිමේන්තු වැඩපිළිවෙලට මමත් ඉදිරිපත් වුණා. නමුත් මතක තබා ගන්න මං ඉදිරිපත් වුණේ සංඛ්‍යාත්මකව මොන පදනමකින්ද? උපරිම 48ක් 50. එතකොට මේ දේ දිහා බලා සිටපු හැම කෙනාටම අංක ගණිතයේ පිළිබඳව අඩුම ගානේ පුංචි යම් හෝ අවබෝධයක් තියෙනවා. හැමෝම දන්නවා දිනුම් කණුව 113. 225න් භාගයට එහා. එතකොට 50 ඉඳලා 113ට යෑම කොහොමද යන්නේ? ඒ කරුණු කාරණා මත අපි තීන්දුවක් ගත්තා. වාද විවාද රසක් මැද. ඔතන විශ්වාස කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ගෙනල්ලා 6-7 වතාවක් අපි සංවාද කරා. මට අගමැතිකම බාරගන්නයි කියලා එවකට ජනාධිපතිවරයා මට ආරාධනා කරනකොට 6-7 වතාවක් මන්ත්‍රී මණ්ඩලයේ ඉඳලා කතා කරා. මම කිසිම දවසක තනි තීන්දුව ගන්නේ නැහැ. තනි තීන්දුව ගැනීම ඒකාධිපතිත්වය. සාකච්ඡාවෙන් සම්මුතියෙන් තීන්දුව తీරන ගැනීම ප්‍රජාතන්ත්‍රවාදය. මම හිතන්නේ ඔය සාකච්ඡාවෙන් තීන්දුව తీරන ගන්න ක්‍රමය අපේ රටට අලුත් දෙයක්. ඒක බොහෝ දෙනෙකුට හුරු පුරුදු නැහැ. මේ අය එක එක විදිහට ඒ තීරණ ගන්න දේවල් අර්ථකථනය කරනවා. කමක් නැහැ. ඒක ඒ අයගේ නිදහස. මොකද අපි දන්නවා අපි නිවැරදි ගමනේ ඉදිරියට යනවා කියන කාරණා.